समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स පින්වත්නි අද මේ වැඩසටහනේ අවසාන දවසේ අවසාන අවස්ථාව මම නැවතත් බලාපොරොත්තු වෙනවා ඒ පහුගිය සතියේ ඉරිදා පළවෙනිම දවසේ උදේ ධර්ම දේශනාවක් කළා මේ සියලුම පින්වතුන්ට මේ භාවනාව පිළිබඳව ප්‍රශ්න 5ක් අහලා මගේ ප්‍රශ්න 5 නැවත අද සිහිපත් කරනවා මගේ ප්‍රශ්න 5 එදා ලියාගත්තා අද ඒක තියෙන නිසා කියවන්න පුළුවන් මේ ප්‍රශ්න 5 මම විගතම කියවන්නම් භාවනාවක් කිරීමේදී කුමක් දැනගත යුතුද කුමක් කළ යුතුද නොකළ යුතුද යන දෙපැත්ත පජානාති. පජානාති කියන්නේ මේක තමයි කුමක් කළ යුතුද කුමක් නොකළ යුතුද කියන එක භාවේතබ්බංච පහතබ්බංච කියන දෙක පජානාති කියන වචනෙන් විග්‍රහ කරනවා. ඒ වගේම භාවනා කිරීමේ පරමාර්ථය කුමක් වේ? මේක තමයි වඩාත්ම වැදගත් ප්‍රශ්නේ. භාවනාවක් කරන්න ඕන මොකක් පරමාර්ථ කරගෙන භාවනාවක් කරන්න ඕන හිත දියුණු කරගන්න නෙමෙයි. ඒක වැරදි අදහසක්. හිත දියුණු කරගන්නවා කියන්නේ මේ පැවැත්ම තුලම යම් දියුණුවක් ලබනවා. ඒ නිසා භාවනා කළ යුත්තේ අර පජානාති කියන தത്വයට පත් වුණාට පස්සේ මේ පැවැත්ම දිග්ගර්ෂණ කෙලෙස් ගති කිලුටු ගති හෝ මේ පැවැත්ම දිග්ගර්ෂණ යම් වෙන යම් හොඳ දෙයක් පුඤ්ඤාභි සංකාර අනිඤ්ඤාභි සංකාර වගේ මේ වගේ දේවල් පැවැත්ම දිග්ගර්ෂණ නම් ඒවා අකුසල් ඒ සියල්ලම තේරුම් අරගෙන මේ පැවැත්ම දිග්ගර්ෂණයට හේතු වෙන කෙලෙස් සහිත වූ සිටිවිලි සියලුම දේ තමන්ගේ හිතේ උපදින අවස්ථාවේ ප්‍රහාණය කළා එකෙන් මිදී නිදහස් වෙන්න තමයි භාවනා කළ යුත්තේ. මේක ඇහුව දෙවෙනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ඇහුවා භාවනාවක් පටන් ගන්නට පෙර දැනගත යුතු දේ. මේක පළවෙනි ප්‍රශ්නෙටම අදාළයි. ඒ දැනගත යුතු කරුණු තමයි විග්‍රහ කළේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයෙන් කරුණු 5ක් විග්‍රහ කළා. කරුණු 5 මම කියන්නේ මේක හැම කෙනෙකුටම දන්නවා කවුරුත්. නමුත් පළවෙනි එක තමයි පජානාති. මේ පජානාති කියන වචනෙන් විග්‍රහ කළේ සියලුම සූත්‍රවල ওই භාවනාවට අදාළ සියලුම මෙතන මේ දේශනා කරපු අපි සූත්‍ර 10ක් දේශනා කළා. 10ෙම පජානාති සහ නප්පජානාති තියෙනවා. යම් කිසි කෙනෙක් මේක නප්පජානාති නම් ඥානතෝ කියන්නේ දන්නවා. පජානතෝ කියන්නේ ප්‍රජානනය වන ආකාරය නිර්මාණය වන ආකාරය බිහිවන ආකාරය දැනගන්න තේරුම් ගන්න. නප්පජානතෝ කියන්නේ බිහිවන ආකාරය නිර්මාණය වන ආකාරය සකස් වන ආකාරය සමුදය වන ආකාරය දන්නේ නැහැ කියන එක. ඒ නිසා පජානතෝ කියන එක මේ දැනුමට වඩා එහා ගිය එකක්.
ඊළඟට සික්කති. හික්මන්නේ කොහොමද? මේක දැනගත යුතු දෙයක්. තුන්වෙනි එක විහෙරති විහෙරස්මති. විහෙරති කියන්නේ වාසය කරනවා. විහෙරස්මති කියන්නේ මේ වාසය කිරීමෙන් ලබාගත යුතු තන්පත් බව, ශාන්ත බව, හික්මීම මේ ආකාර කරුණු කෙලෙස් ඉවත් කිරීම නිසා ලබන සහනය, සුවය, ශාන්තිය, සිත සහනය මේ ඔක්කොමයි මේ විහෙරති කියන වාසය කිරීම. ඒ අනුව ඒ ආකාරයෙන් වාසය කරන එක තමයි විහෙරති. මේ සියල්ලම ඔය කියපු සියලුම සූත්‍ර ධර්ම වල තියෙනවා අඩංගු වෙලා පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඒ වනුව මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ අලුත්ම වචනයක් මේ පින්වතුන් ඉගෙන ගත්තා. සම්පජානකාරී හෝති. මේ සම්ප්‍රජානනය වන ක්‍රියාකාර වලින් වෙන් වී වාසය කිරීම. ඒක වෙන් කළා අත්හැරලා නිදහස් වීම. ඒක තමයි සම්පජානකාරී හෝති කියන්නේ. හේතු වලින් මිදී නිදහස් වීම හෝතු. හේතු කිව්වට සම්ප්‍රජානනය වන සම්පජානකාරී කියන මේ වෙන්වීම තමයි සම්පජානකාරී හෝති. මේ පැවැත්ම තුල ජීවත් වීම තුල දවසේ වැඩ කරනකොට කරන කියන හිතන යනකොට එනකොට කනකොට බොනකොට නානකොට මේ සියලුම ඉස්සරහා බලනකොට පස්ස බලනකොට පසුවිපරම් කරනකොට අනාගතය බලනකොට ඒ හැම අවස්ථාවකම හැම ක්‍රියාකාරකදීම සම්පජානකාරී හෝති වෙන්න ඕනේ. සම්ප්‍රජානනය වනදී ඒ ක්‍රියාවලින් වෙන් වෙන්නට ක්‍රියා කිරීම. ඒ වගේම පච්ච වෙක්කති. ඊගාව මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ඊළඟට පච්ච වෙක්කති. අපි දැන් කොයි තැනද ඉන්නේ? පසුවිපරම් කරන්න ඕනේ. අපි කොයි මාර්ගයේද යන්නේ? ආවර්ජනය කරන්න ඕනේ. පසුවිපරම් කරන්න ඕනේ. දැනගන්න ඕනේ අපි කොතනද ඉන්නේ? අපි කොහාටද යන්නේ? අපි මොනවද කරන්නේ? මේක තමයි පච්ච වෙක්කති කියන්නේ. තමන් ඉන්න තැන, තමන් යන තැන, තමන් කරන කියන සියලුම දේවල් ගැන යම් පසුවිපරමක් පච්ච වෙක්කති කියන එකෙන් තියෙනවා දැනගන්න ඕනේ. ඒ වගේම සංවරති සම්මා වෙති. සංවලින් සම්බන්ධතාවයෙන් සමුදයෙන් මේ සංදි වීමෙන් මිදී නිදහස් වීම අවසාන පරමාර්ථය කොට තමයි මේ පියවර පහ මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ, කායගත සති සූත්‍රයේ, සබ්බාසව සූත්‍රයේ ඔය කියපු සියලුම සූත්‍රවල තියෙන්නේ මේ කියන කරුණු පියවර පහ මිසක් වෙන මොකක්වත් නෙමෙයි. මේ සියලුම දේ තමන් කරන්න ඕන. තමන්ගේ හිතට එන අරමුණු මිසක් අනුන්ගේ හිතකට එන අරමුණු හෝ මේ බාහිර ලෝකයේ තියෙන දේවල් පිළිබඳව නෙමෙයි. තමන්ගේ හිතට එන තමන්ට හොඳක් හෝ නරකක් හෝ යහපතක් හෝ අයහපතක් හෝ වෙන අරමුණු පිළිබඳවයි මේ සියලුම දේ ඔය කියපු සියලුම පියවරවල් අපි කරන්න ඕන, බලන්න ඕන, හිතන්න ඕන, තේරුම් ගන්න ඕන. ඒ නිසා මේක තේරුම් නොගත්තොත් මේ භාවනාව කියන එක කරන්න පුළුවන් ගමන් නැහැ. ඒ නිසා භාවනාවක් කරන්නට පටන් ගන්නට පෙර මේ වගේ දේවල් ඊට පස්සේ දැනගන්න ඕන දෙයක් තියෙනවා. මේ ප්‍රශ්නේ දා විග්‍රහ කළා. බුද්ධ භාවනාවක් කියන්නේ මොකද්ද? සම්ප්‍රදායික සම්මත සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානයක කරන භාවනාවක් සහ මේ ප්‍රාණයාම කසින භාවනාව කියන එක අතර වෙනස මොකක්ද කියලා. බුද්ධ භාවනාව සහ සම්ප්‍රදායික සාමාන්‍ය කසින භාවනාව, වායෝ කසින ආදී වශයෙන් හුස්ම ගැනීම, පිට කිරීම, බඩ පිම්බීම, හැකිලිම, තවත් නොයෙක් වායෝ කසින, පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වර්ණ කසින තියෙනවා. ඒවා ප්‍රාණයාම භාවනා හැටියට සඳහන් කරලා තියෙනවා. සම්ප්‍රදායික කසින භාවනා හැටියට, සම්සතලිස් භාවනා හැටියට බුද්ධෝ සාන්තුව විග්‍රහ කළා. මේ දෙක අතර වෙනස තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ තේරුම් ගත්තේ නැත්නම් බුද්ධ භාවනාවෙන් කරගන්න ඕනේ මොකද්ද? අනුගමනය කිරීමෙන්. සම්ප්‍රදායික භාවනාවෙන් කරගන්න පුළුවන් මොකද්ද කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ පිළිබඳවත් ඒ පළවෙනි ධර්ම දේශනාවේදී විග්‍රහය කළා.
ඊළඟට ධම්මානුධම්ම පටිපදාව කියන එක හුඟක්ම දැනගන්න ඕන දෙයක්. ධම්ම අනුධම්ම පටිපදාව. දැන් මේ ධම්ම අනුධම්ම පටිපදාව තමයි සියලුම සෝතාපට්ටි අංගවල, සකදාගාමි අංගවල, අනාගාමි අංගවල, අරහත් අංගවල, මාර්ගාංගවල තියෙන අවශ්‍යම දේ. ඒ සඳහා අර කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සිරි සද්ධර්ම ශ්‍රවණයෙන් සම්මාදිට්ඨියටපත් වෙලා වර්තෝගෝෂික ප්‍රත්‍ය ලැබීම වගේම යෝනිසෝ මනසිකාර්ය අවශ්‍ය වෙනවා. ඒකත් පැහැදිලි කළා. ඉතින් ඒක නිසා මේ සියලුම දේ තමන් විසින් තමන් සඳහා තමන්ගේ නිවීම සඳහා නිවන සඳහා විමුක්තිය සඳහා මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන්න නම් අර කියපු අංග තුන සම්පූර්ණ කරගන්න ඕනේ. ඊළඟට තියෙන අයුව ප්‍රශ්නේ ධර්මාවබෝධයක් නැතුව භාවනා කිරීමෙන් පමණක්ම ධම්මානුධම්ම පටිපදාවේ මනනම් මාර්ගඵල සාක්ෂාත් කරගන්න පුළුවන්ද බැරිද කියලා. ඒක දැන් මේ කාටවත් තේරෙන්න ඇති. යම් කිසි කෙනෙක් භාවනා මධ්‍යස්ථානයකට ගිහිල්ලා සාමාන්‍ය සම්ප්‍රදායික මේ ලංකාවේ තියෙන 300 ගාණක් ඔය ලෝකයේ හැම රටකම තායිලන්ත, බුරුමේ, පෙරදිග රටවල් වල ඕස්ට්‍රේලියාව, එංගලන්ත, ජර්මනිය මේ වගේ රටවල් ඇමරිකාවෙත් තියෙනවා. නොයෙකුත් මහාන වෙච්ච ස්වාමීන් වහන්සේලා ගිහියොත් ඔය මේ මොකද ඉන්දියාවේ හිටිය පුද්ගලයෙකුත් ඔය දැන් භාවනාවක් කරනවානේ මේ ගෝයන්කා කියලා. ඉතින් ඒ වගේ නොයෙකුත් අය භාවනා කරනවා. මේ කිසිම භාවනා මධ්‍යස්ථානයක මේ ලංකාවේ තියෙන ඔය නොයෙකුත් භාවනා මධ්‍යස්ථාන වල පෙරදිග රටවල්, අපරදිග රටවල්, ඔය ගෝයන්කා මධ්‍යස්ථාන වල ගෝයන්කා මධ්‍යස්ථානත් ලෝකෙම රටවල් වල තියෙනවා. මේ කිසිම භාවනා මධ්‍යස්ථානයක මේ භාවනා කරන්නට පෙර මේ කියන කරුණ එහෙම නැත්නම් මේ ධර්මාවබෝධයක් කියන එක ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. ධර්මාවබෝධය ලබා දෙන්න නම් පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ ආනාපාන සතිය කියන්නේ මොකද්ද? ද්වේතාවය කියන්නේ මොකද්ද? සංදේශනාව සමුදේ වෙනවා කියන්නේ මොකද්ද? සම්බන්ධතාවයක් ඇති වෙන්නේ කොහොමද? ඒ අනුව සංදේශනාව ද්වේතාව ධර්මයේ ත්‍රිපරිවර්තයේ චතුරාර්ය සත්‍ය සහ පටිච්චසමුප්පාද ධර්මයේ කියන මේ කාරණා පිළිබඳව යම් ධර්ම අවබෝධයක් අර්ථ ධර්ම නිරුක්ති සහිතව පටිසම්භිදාර්ථයක් තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තේ නැත්නම් යම් පුද්ගලයෙකුට මේ බුද්ධ භාවනාවක් කරලා ධර්ම අවබෝධයක් නැතුව මගපල් ලබන්න පුළුවන් කම නැහැ. හැබැයි ඥාන ලබන්න පුළුවන්. අනාර්ය ඥාන. බ්‍රහ්මත්වයටපත් වෙන්න පුළුවන්. බ්‍රහ්මතලයකට යන්නත් පුළුවන්. නමුත් බුදුහාමුදුරන්ගේ මේ දේශනාව උපකාර වෙන්නේ බ්‍රහ්මත්වයක අතරමං වෙන්න නෙමෙයි, බ්‍රහ්මජාලයකට අතරමං වෙන්න නෙමෙයි, ඥාන ලබන්න නෙමෙයි, මැජික් වෙන්නන අභිඥා ලබන්න නෙමෙයි, ඔය ප්‍රාතිහාර පාල මැජික් කරලා විශ්වකර්ම වැඩ කරලා මිනිසුන් රවට්ටලා මිනිසුන් උලා කරලා කටයුතු කරන්න නෙමෙයි. නිවෙන්න, මිදෙන්න, නිදහස් වෙන්න. ඉතින් ඒක නිසා මේ නිවෙන්නට, මිදෙන්නට, නිදහස් වන්නට අවශ්‍ය වන්නා වූ ධර්මඥානය යථාභූත ඥාන දර්ශනය ලබා ගන්නට අවශ්‍යයි. භාවනාවක් කරන්නට පෙර භාවනාවක් කළ යුත්තේ ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එහෙම නැත්නම් මේ සංසාරේ මෙතෙක් කල් පැවතුණු වැරදි දෘෂ්ටි ඉවත් කර ගන්නටයි අවශ්‍ය වෙන්නේ. ඒ වැරදි දෘෂ්ටිය තියෙද්දී, වැරදි දැක්ම තියෙද්දී මේ පැවැත්ම තුල භාවනා කිරීමෙන් ලබාගත හැකි ලබාගත යුතු දේ පිළිබඳ දැක්ම පිරිසිදු නොවි භාවනා කළාට වැඩක් නැහැ. අතරමං වෙන භාවනාවක්මයි කරන්නේ. එහෙම නැත්නම් ඔය ප්‍රාණායාම භාවනාවකින් ඥාන ලබන්න පුළුවන්, අභිඥා ලබන්න පුළුවන්, චේතෝ විමුක්තිය ලබන්න පුළුවන්, අධිමානසික ශක්තියක් ලැබලා යම් යම් ලෞකික වැඩ කරන්න පුළුවන්. එහෙම නැත්නම් බණ කියන්න
පුළුවන්. යම් ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. ඒක වැඩක් නෑ. ඒක නෙමෙයි අවශ්‍ය වෙන්නේ තමන්ගේ මේ හිතේ උපදින කෙලෙස් ඉවත් කරන්නේ කොහොමද කියලා හරියට තේරුම් අරගෙන ඒ තේරුමක් ඇතුව තමයි මේ භාවනාව කළ යුත්තේ. ඒ නිසා ඒක හොඳටම තේරුම් ගන්න ඕන. භාවනාවක් කරන්නට පෙර ධර්ම අවබෝධයක් යථාභූත ඥාන දර්ශනයක් කළ යුතු නොකළ යුතු දේ පරිඥාතම් පරිඤ්ඤය අභිඥාතම් අභිඤ්ඤය භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං නියරදි වශයෙන්ම විග්‍රහ සහිතවම කරන්න. ඒක තමයි මේ දෙපැත්ත තමයි ආන පාන අස්ස පස්ස සේවිතබ්බා අසේවිතබ්බා. ඉතින් ඒක නිසා මේ කර්ම කාරණා විග්‍රහ නොකර කිසිම කෙනෙකුට ප්‍රායෝගිකව නිවනට උපකාර වන ආකාරයට කෙලෙස් තමන්ගේ හිතෙන් ඉවත් කරන්නට උපකාර වන ආකාරයට සම්මා දිට්ඨියටපත් වෙන්නට උපකාර වන ආකාරයට මගපල් ලබන්නට උපකාර වන ආකාරයට මේ කියන ප්‍රතිපදාව පිළිවෙත භාවනා පිළිවෙත කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා හරියට පාර දැනගෙනම හරියට මඟ දැනගෙනම හරියට මාර්ග චර්යාව දැනගෙනම කටයුතු කරන්න නම් මේ භාවනාවකට පෙර මේ ධර්මය බුද්ධ ධර්මය බුදුහාමුදුරුවෝ දේශනා කරපු නිවැරදි පාර මාර්ගය දැනගන්න ඕන. ඒ දැනගත්තු තරමටයි මේ නිවන මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඊළඟට සෝතාපට්ටි මාර්ගය අනුගමනය කරමින් සෝතාපට්ටි ඵලයටපත් වීමේදී සිදුවෙන්නේ කුමක්ද කියන එක ප්‍රශ්නයක් හැටියට එදා විග්‍රහ කළා. සෝතාපට්ටි මාර්ගය සහ සෝතාපට්ටි ඵලය කියන්නේ භාවනා කර ගැනීමෙන් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. දෘෂ්ටිය මේ දෘෂ්ටිකාන්තාරයක දෘෂ්ටි ගාන තත්වයක දෘෂ්ටිගතන් විදියට දෘෂ්ටියෙන් අතරමං වෙලා පුද්ගලයෝ ඉන්නේ. මේ ලෝකේ තියෙන්නේ දෘෂ්ටිකාන්තාරය දෘෂ්ටි ගාන දෘෂ්ටිගතන් වෙලා හැම පෘථග්ජන පුද්ගලයාම ඉන්නේ. ඒ නිසා මේ වැරදි දෘෂ්ටියෙන් මිදී නිදහස් වීම කොටස් තුනකට බෙදුවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුනට අයිති ඔය කියපු දෘෂ්ටි ගාන දෘෂ්ටිකාන්තාර දෘෂ්ටිගතන් මේ දෘෂ්ටි වලින් ඔක්කොම මිනිස්සු මම්මුලා වෙච්ච තියෙනවා. ඒ නිසා තමන්ගේ මේ පැවැත්ම තුල පංචස්කන්ධය පිළිබඳව තමන් පිළිබඳව මම පිළිබඳව මගේ පිළිබඳව මේ නිත්‍යසේ සුඛසේ අත්‍යතේ මේ පැවැත්ම සාරයි වටිනවා හොඳයි කියන මේ දැක්ම දෘෂ්ටිය මේ දෘෂ්ටිකාන්තාරයෙන් තමන් මිදී නිදහස් වෙන්නට කටයුතු කිරීම තමයි සෝතාපට්ටි මාර්ගයෙන් කරන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස අයින් කරගන්න. ඒ නිසා මෙතෙන්දි වෙන්නේ කෙලෙස් අයින් කිරීමක් නෙමෙයි. කෙලෙස් හැටියට දැකලා මේ වැරදි මෙතෙක් පැවතුන දෘෂ්ටිය එහෙම නැත්නම් මේ ආකල්පය එහෙම නැත්නම් මේ සිතන ක්‍රියා පිළිවෙත වෙනස් කර ගැනීම. ඒ අනුව හැම දෙයක් පිළිබඳව කෙනෙක් පිළිබඳ පුද්ගලයෙක් පිළිබඳ අවස්ථාවක් පිළිබඳ තැනක් පිළිබඳ ධර්මතාවයක් පිළිබඳ තමන් බලන තමන්ගේ දැක්ම දෘෂ්ටිය මේ සෝතාපට්ටි ඵලයෙන් වෙනස් වෙනවා. වෙන මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඒ දකින දෘෂ්ටිය මෙතෙක් දැක්කේ සංසාරයි කියන දෘෂ්ටිය. දැන් ඊට පස්සේ ඒ සංසාරයි කියන දෘෂ්ටියෙන් මිදලා සම්මා කියන දෘෂ්ටියටපත් වෙනවා. සංවලින් මිදී නිදහස් විය හැකි නිදහස් විය යුතුයි කියන දෘෂ්ටිය සම්මා දෘෂ්ටිය. මෙතෙක් කල තිබේ සංසාරයි කියන දෘෂ්ටිය. සං කියන්නේ ප්‍රිය දෙයට ඇලීම අප්‍රිය දෙයට ගැටීම ප්‍රිය අප්‍රිය අතර වැරදිසේ මැනීම.
ඒ තුන මෙතෙක් කල පෘථග්ජන පුද්ගලයෝ හැටියට හිතුවේ වටිනවා හොඳයි සාරයි ඒව තමයි ලාභ ඒව තමයි සැප ඒව තමයි ආස ඒවා තමයි මේ පැවැත්ම තුල කරගන්න ඕනේ දේවල් කියන දැක්මෙන් සියලුම පෘථග්ජන පුද්ගලයෝ කටයුතු කරන්නේ ඉතිරිට. දැන් ඒවා තියෙන නිස්සාර බව, අසාර බව, අනාත්ම බව දැකලා මේවා නිති නිදාසන්න මෙතෙක් කල මේ තිබුණ ආකල්පයෙන් දැක්මෙන් දෘෂ්ටියෙන් මිදී නිදාස් වෙන්න කටයුතු කිරීම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිදී නිදාස් වෙන්න කටයුතු කිරීම කල යුතුයි කල හැකි කියන දැක්ම තමයි සම්මා දෘෂ්ටිය. ඉතින් ඒක නිසා තමන්ගේ දැක්ම දෘෂ්ටිය මෙතෙක් කල පැවැත්වුවේ අනුසෝතගාමී දැක්ම. දැන් මේ මෙතෙන් ඉඳන් පටිසෝතගාමී දැක්මකුත් ඇති වෙනවා. ක්‍රියාකාරීත්වය ඒ අනුව වෙනස් වෙනවා. හිතුම් පැතුම් සියලුම ක්‍රියාකාරීත්වය ඒ අනුව තමන් විසින්ම තමන් සදාම කාගෙත් යහපත සඳහා වෙනස් කරගන්න. ඒ වෙනස් වීම නිවීමට උපකාර වෙනවා. ඉතිරි මඟඵල ලබන්නට උපකාර වෙනවා. එනිසා මේ සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන්නේ හොඳටම තේරුම් ගන්න ඕන තමන්ගේ මෙතෙක් කල පැවතියේ සංසාර දෘෂ්ටියෙන් මිදිලා සම්මා දෘෂ්ටියට පත්වීම මිසක් වෙන මොකක්වත් නෙමෙයි. ඊළඟට අවසාන පස්සේ ශ්‍රී සදාම් ශ්‍රවණය කිරීම යනු පදවැල් ටිකක් කියවීමෙන් හෝ ඒ පදවැල් ටික සජ්ජායනා කිරීමෙන් පිරිත් හෝ ගාථා හැටියට කියවීමෙන් හෝ කටපාඩම් කර ගැනීමෙන් හෝ ලෝකේ හදන්නට උපකාර වන ආකාරයේ අර්ථ ධර්ම තේරුම් නොගෙන යම් කෙනෙක් ලෝකේ හදන්නට උපකාර වන ආකාරයෙන් දේශනා කිරීම හෝ නිවනට උපකාර වන ධර්මයක් නොවන බව තේරුම් ගන්න ඕනේ. ඒක අත්‍යවශ්‍යයි. දැන් පදවැල් ගායනා කරනවා, සජ්ජායනා කරනවා, පිරිත් හැටියට කියවෙනවා, ගාථා හැටියට කියවලා වඳිනවා, කටපාඩම් කරගන්නවා, පොත් කියවලා ඕවා පාඩම් කරගන්නවා, දහම් පාසල් වල කරන්නේ තමයි ළමයින්ට ඔක්කොම කටපාඩම් කරනවා. නමුත් ওই පදවැල් වල ඔය පදවැල් කටපාඩම් කර ගැනීම කිසිසේත්ම මේ ග්‍රන්ථ ධූරය පිළිමක් නිසා විපස්සනා ධූරය සාමුලින්ම ඉවත් කිරීමක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒ අනුව ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් මේ පදවැල් ඕන මේ බුද්ධ භාෂිතය ඕන ඒක දැනගන්න ඕනේ. හැබැයි මේ බුද්ධ භාෂිතේ කරගහගෙන පදවැල් ටික කටපාඩම් කරගෙන මතක තියාගෙන ජීවිත කාලෙම කියවගේවා පිරිත් කියවගේවා ඉන්න ඕන තරම් හාමුදුරුවෝ ගියොත් මේ රටේ ලෝකෙ වෙන රටවල් වල ඉන්නවා. නමුත් ඔය පිරිත් වල තියෙන මේ උතුම් ප්‍රතිපදාව මාර්ගචර්යාව මේ දර්ශනය දැකලා නැහැ. දකින්න නැතුව කියලා වැඩක් නැහැ. ඒ නිසා මෙතන තියෙන්නේ ওই පදවැල් තුල තියෙනවා යම් තම තමන් විසින් දෛනිකව මොහොතින් මොහොත අනුගමනය කළ යුතු දෙයක් සහ අත්හැරිය යුතු දෙයක් විග්‍රහ කරනවා. මේ දෙක තේරුම් අරගෙන අනුගමනය කිරීම සහ අත්හැරීම තමයි ආනපාන කියන්නේ අස්පස්ස කියන්නේ නිවනට උපකාර වෙන්නේ ඒක. ඉතින් ඒක නිසා මේ ප්‍රශ්න පහ තමයි එදා මුල් දවසේ විග්‍රහ කළේ ඇහුවේ. ඒ ප්‍රශ්න පහට පිළිතුරු තමයි මේ සතියක් තුළ මේ හැම පින්නතෙකුටම සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් ප්‍රශ්න ආශ්‍රයෙන් නොයෙකුත් ආකාරයට විග්‍රහ කරලා විස්තර කරලා පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ ප්‍රශ්න වලට පුළුවන් තරම් හැකි අයුරින් සරලව පරිපූර්ණව මාර්ගාංග සම්පූර්ණ කරගන්නට උපකාර වන ආකාරයට මේ කරුණු මේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දුන්නා කියලා. ඒ නිසා හැම කෙනෙක්ම විතරම කල්පනා කරන්න ඕන මේ ධර්මය ශ්‍රවණය කරලා මේ දේ අහගෙන තමන්ගේ හිතට වර්තමාන මොහොත තුල එන අරමුණ පිළිබඳව
බොහොම අවධානයෙන් ඉඳලා ආවර්ජනය කරලා ඒ අරමුණ භාවිතා කළ යුතු අරමුණක්ද බැහැර කළ යුතු අරමුණක්. භාවිතා කළ යුතු අරමුණ සහ බැහැර කළ යුතු අරමුණ තේරුම් ගන්න තීරණය කරන්න සූත්‍රයක් ධර්මයක් සහ විනයට කලපා බැලීමක් සංසඳා බැලීමක් තියෙනවා. ඒක අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ තමන්ගේ හිතට එන අරමුණ තමන්ට හෝ අනුන්ට හෝ යහපතක් වෙනවා නම් තමන්ටත් අනුන්ටත් දෙපිරිසටම දෙපැත්තටම ස්වභාව ධර්මයටත් බාහිර ලෝකයටත් තමන්ටත් යහපතක් වෙනවා නම් නිවෙනවා නම් මිදෙනවා නම් නිදහස් වෙනවා නම් ඒක යහපත් අරමුණ. ඒ වගේම මේ සංසාර ගනුදෙනුවේ තියෙන ණය ගනුදෙනුවෙන් මිදී නිදහස් වෙනවා නම් තමන් ඒක කළ යුතු විනය ලෝකයේ අභිජ්ජා දෝමන සංකේත දෙකෙන් මිදී නිදහස් වෙන්න පුළුවන් අරමුණ. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන මේ වර්තමාන මොහොතට තමන්ගේ හිතට ලැබෙන අරමුණු හයයි තියෙන්නේ. ඇහැට කනට නාසයට දිවට කයට මනට වෙන කොහොමවත් අරමුණු වෙන්න බෑ. ඒ අරමුණ පිළිබඳව බොහෝම හිමින් ඉවසලා විමසලා හොඳට බලලා අපි ඒ අරමුණ භාවිතා කළ යුතු එකක් නම් ආසීවිතයි භාවිතයි බහුලීගතයි ආශ්‍රය කරන්න නොසුදුසු අයහපත් කෙලෙස් සහිත වූ තමන්ටත් අයහපත් අනුන්ටත් අයහපත් තමන්ට හෝ අනුන්ට හෝ අයහපත් නම් ඒක පුළුවන් තරම් ඉක්මනට පජාති පහනාති පසු හිතෙන් ඉවත් කළා ඒකෙන් මිදී නිදහස් වෙලා ඒකට ප්‍රතිවිරුද්ධ වූ යහපත් අරමුණ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අරමුණක්මයි විතරාගී විතදේශී විතමෝහි අරමුණක්මයි ඒ යහපත් අරමුණක් භාවිතා කරන්නට පුරුදු වීම භාවනාව එක අනතිවත්තනට්ඨේන භාවනාව. ඒ නිසා මේක හොඳට තේරුම් ගත්ත පුද්ගලයෙකුට මේ කියන භාවනාව අනිකුත් වැඩ කරන ගමන් අනික් වැඩ අත්තර දාලා සියල්ලම අත්තර දාලා කැලේකට ගිහිල්ලා හෝ යම් තැනකට ගිහිල්ලා මේක තනි වෙලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි කවදා හරි කොතැනකදී හරි එන්න වෙනවා සමාජයට. ඒක නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන අනිකුත් වැඩ යුතුයකම් වගේ ඉටු කරන ගමන් මේක මේ භාවනාව කරන්න පුරුදු වුණොත් ඕන කෙනෙකුට මේ මාර්ගය සාක්ෂාත් කරගන්න පුළුවන් බව ප්‍රත්‍යක්ෂ වශයෙන් Tamanට තේරුම් ගත්තා. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන අපි මේ භාවනාවක් කරනවා කියන්නේ එක තැනකට කැලේකට ගිහිල්ලා සමාජයෙන් ඉවත් වෙලා කාකුලකට කැලේකට ආරණ්‍යයකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා ඉන්න එක නෙමෙයි. තමන්ගේ හිතේ ඇති කරගත යුතු අර අරණ්‍යගත වීමක්, රුක්ක මූලගත වීමක්, ශුන්‍යාගාරගත වීමක් තමන්ගේ හිතේ ඇති කරගත යුතුයි. එහෙම නැතුව මේ බාහිර අරණ්‍යගත වීමක් හෝ ශුන්‍යාගාරගත වීමක් හෝ රුක්ක මූලගත වීමක් නෙමෙයි මෙතෙන්දී තියෙන්නේ. ඒක දැනගත්ත පුද්ගලයෙකුට ඕන කෙනෙකුට මේ ධර්මයේ මේ මාර්ගය මේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරන්න පුළුවන්. එහෙමනම් ඒ සඳහා තමයි මේ අවශ්‍ය කරුණු කාරණා විග්‍රහ කරලා පැහැදිලි කරලා දුන්නේ මේ දවස් 7 තුල. ඒ අනුව තමන් මෙතෙක් භාවනාව කියලා හිතාගෙන ආව දෙයට වඩා බොහොම වෙනස් දැනුමක් පිරිසිදු දැක්මක් දෘෂ්ටියක් මම හිතනවා බොහෝ අයට ලැබෙන්නේ නැති. එහෙම නොලැබුණු අයට ඉන්න පුළුවන්. ඒක ඉතින් අපිට කරන්න දෙයක් නෑ. ඒ අයගේ සංසාර ගෙනාව පුරුදු මිත්‍යා දෘෂ්ටීන් බහුල නම් ඒකෙන් මිදී නිදහස් වෙන්න අමාරුයි. ඒක නිසා තමන් දැනගන්න ඕන තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ දැක්ම පිරිසිදු කරගන්න. පිරිසිදු වීම අනුවයි
මග යන්න පුළුවන්, පාර කපා ගන්න පුළුවන්, පාර හදා ගන්න පුළුවන්. ඒ අනුව පාර ගිහිල්ලා මේ මගපල ලබන්න පුළුවන් බව හැම කෙනෙකුම තේරුම් ගන්න. හොඳයි දැන් එහෙනම් තියෙන අවසාන විවර අවසාන සමාලෝචනය යම් අය දැන් මේ කොළවල යම් ප්‍රශ්න කියලා බෙහෙමලත් මාත්‍ර දුන්නයි කිව්වා ඒවත් අපි පොඩ්ඩක් බලනවා තවත් යම් කිසි කෙනෙකුට යම් කිසි කාර්යයක් පිළිබඳව හෝ අඩුපාඩුවක් පිළිබඳව හෝ අපහසුයක් පිළිබඳව නොදැනුම් දැනගන්න බැරි වීම උදයක් පිළිබඳව හෝ තියෙනවා නම් එහෙම නැත්නම් ඉදිරි භාවනා අවස්ථාවල් දැන් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා දැන් මේ පළවෙනි මාසේ ජනවාරි සහ මේ පෙබරවාරි මාසය තුල අපි මේ ලංකාවේ ධර්මයේ හොයන අඩු මාසයෙන් මම හිතනවා 100කට කිට්ටුව මේ මාර්ගය පැහැදිලිව කියලා දුන්නා. පළවෙනි එකට වඩා දෙවෙනි එකේදී පිළිසිදුව පැහැදිලිව මේ මාර්ගය කියලා දුන්නා. ඒ නිසා මේ සියලුම ධර්ම දේශනාවල CD එකක් මේ පින්වතුන්ට පිටපතක් හැටියට ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒකත් නැවත අහලා ඒක නැවත තමන්ගේ ඥාතින්ට මිත්‍රයන්ට හිතවතුන්ට මේ ධර්ම මාර්ගය යන අයට පෙන්වන්න පුළුවන්. ඒ අනුව ඒකත් උපකාර කරගන්න පුළුවන්. ඒ අනුව තමන්ගේ මාර්ගයේ යම් අඩුපාඩුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක තමන් තේරුම් අරගෙන ඒකෙන් වෙනස් වෙලා හැදෙන්න පුළුවන් බව තේරුම් ගත යුතුයි. ඒ වගේම තව අපි ඊගාවට මාර්තු මාසයේ 14 වෙනිදා ඉඳලා 21 වෙනිදා දක්වා තුන්වෙනි අවස්ථාවක් බලාපොරොත්තු වෙනවා. ඊළඟට අප්‍රේල් මාසයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිංහල අලුත් අවුරුදු තියෙන නිසා මේ ස්ථානයේ නම් ධර්ම දේශනා තියෙනවා. නමුත් ඒ වාහන වැඩසටහන නැහැ. ඊට පස්සේ මැයි මාසයේ ඉඳලා දෙසැම්බර් මාසයේ දක්වා දිගටම මේ ධර්ම දේශනා මේ භාවනා වැඩසටහන මේ දැනුවත් කිරීම තියෙනවා. ඉතින් ඒ සඳහා කණ්ඩායම් දැනටමත් ඉල්ලුම් පත්‍ර දාලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අඩු මාසයෙන් මේ අවුරුද්ද අවසන් වෙනකොට මේ මග දැනගත්ත මග තේරුම් ගත්ත අය දැනුවත් වූ අය අඩු වශයෙන් 500ක් 600ක්වත් මේ බිහි වේ. ඒ අනුව ඒ අයට පුළුවන් තවත් විශාල පිරිසකට මේ මාර්ගයේ මේ පහදා දෙන්න යම් ආකාරයකට උදව් කරන්න උපකාර කරන්න. ඉතින් ඒක නිසා ඉතින් තමන් හරියට මාර්ගය පහදා ගත්තාම ඒ මාර්ගය පහදාගත්ත මාර්ගය ආදර්ශයෙන් වෙන්නන්න පුළුවන් ආදර්ශමත් වෙන්න පුළුවන්. ඒ අනුව අනික් අය හොයන්න පෙළඹේ. ඒ අනුව ඒ අයට කියා දෙන්න අවස්ථාවක් ලැබේ. ඉතින් ඒක නිසා දැන් මේ අවස්ථාවේ මේ මාසයේ මේ වැඩසටහනට සහභාගී වූ පින්වතුන් එකපාරටම මේක අත්හරින්නත් එපා. ඊගාව මාසයේ ණයට යම් උදව් උපකාර කරන්න දැන් පළවෙනි පන්තියේ ඒ පළවෙනි මාසේ පැමිණිච්ච අය දෙවෙනි මාසේ කීප දෙනෙක් මැහිලා සහභාගී වෙලා සම්බන්ධ වෙලා මේ අයට මඟ පෙන්වන්න හිටියා. ඒ වගේ මේ දෙවෙනි මාසේ වැඩසටහනට සම්බන්ධ වූ අය පුළුවන් අය හැකියාව අවස්ථාවක් තියෙන අය දවස් දෙකක් ඇහිලා උදව් උපකාර කරන්න අවශ්‍යයි. ඒ වගේම මේකට එහෙම සම්බන්ධයක් භාවනාවට කෙලින්ම නාවත් තව නොයෙකුත් ආකාරයේ උදව් උපකාර කරන්න පැමුණු අය ඉන්නවා. අපි ඒ අයවත් සිහිපත් කරන්න ඕනේ. ඒ අයට මේ දැනුවත් වීමක් ලැබෙනවා වගේම මේ ධර්ම දේශනා අහන්න ලැබෙනවා. ඒ වගේම ඒ අය ඒ පින්වතුන්ට අනික් පින්වතුන්ට මඟ පාදා දෙන්න උදව් කළා උපකාර කළා. මම නම් වශයෙන් කිව්වේ නැතුව උනත් මේ නොයෙකුත් අය නොයෙකුත් ආකාරයෙන් ඇවිල්ලා දානමාන දීලා
නොයෙකුත් ආකාරයෙන් උදව් කළා උපකාර කළා. ඒවත් අපි සිහිපත් කරන්න ඕනේ. ඒක නිසා මෙතෙන්දී ඒකාබද්ධ උත්සාහයක් මේ දරුවේ මම මේ කතා කළා විතරයි මේ මාර්ගය දේශනා කළ පින්නවා විතරයි තව දහසකුත් වැඩ මෙතෙන්දී කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒ සියලුම දෙනාට අපි කෘතඥතාවය පළ කරන්න ඕන. ඒ පොඩි මණිකේ ඇතුළු ඒ දානෙ උගල දුන්නා. ඒ දානෙ පිටන්නට සහභාගී වුණා. ඒ දානෙට සම්බන්ධ වූ අය ඒ වගේම සමන් මහත්මයාගේ සම්බන්ධතාවය සහ කැපවීම ඒ වගේම සිත්‍රේන් මහත්මයා ගෝසත් මහත්මයා දානවන පේමරත් මහත්මයා දානවන ඒ වගේම ලාවල් මහත්මයා ඒ අය ඒ වගේම මේ රේන් ළමයාර මේ ශබ්ද විකාශන යන්ත්‍ර ආදී සම්බන්ධ කළ ඔක්කොම මේ සතියෙන් නැවතිලා මේ කටයුතු කළේ දරුවා ඒ සියලුම දෙනාගේ උත්සාහය සාර්ථක වෙන්නේ ඔබ හැම දෙනෙක්ම මේ මාර්ගය දැනගෙන මේ මාර්ගයට අවතීර්ණ වෙලා මේ මාර්ග ප්‍රතිපදාව අනුගමනය කරලා මේ මෙතෙක් කල තිබුණු වැරදි දැක්මෙන් දෘෂ්ටියෙන් මිදි සම්මාදිට්ඨියට පත්වීමෙන් පමණයි. මොනවාරි තියනවා නම් කියන්නේ ඕන කෙනෙකුට දැන් අවස්ථාවක් තියෙනවා තව පැයක් විතර තියෙනවා. සම්මාත්‍යත් මොනවාරි දැන් කතා කරන්න පුළුවන් සම්මාන. ආඩරි යෝජනාවක් එහෙම කරන්න තියෙනවා නම් ඒකත් කරන්න පුළුවන්. ඒක ඉතින් මෙහෙමයි. දැන් මේ ওই දවස් වලටත් ඉදිරිය දවස් වලටත් දැන් මේ අවුරුදු 5ක් තුල වටරකදී මෙහෙදී වෙනත් තැන්වලදී මහරගමදී පාන්දුරේදී ගාල්ලේදී මාතරදී මහනුවරදී මේ නොයෙකුත් තැන්වලදී ධර්ම දේශනා කරලා මේ ධර්ම දේශනා ආපු ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. මේ පොත් කියවපු ඉන්ටර්නෙට් එකෙන් මේ ධර්ම දේශනා අහපු එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි මම හොඳටම දන්නවා ලක්ෂ ගණනක් ඉන්නවා. ඒ සියලුම දෙනාට ඉතින් මාව తాවකාලිකව ඇවිල්ලා විනාඩි 5-10 හරි වෙන් කරොත් ඊට පස්සේ මට කොයි තත්ත්වයක් තියෙයිද කියලා කල්පනා කරනවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වෙලාවක් තිබුණොත් මට එහෙම වෙන කරලා දෙන්න බෑ. මේ වෙලාවෙ ඉන්න මේ වෙලාවෙ නොවෙන්න. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් එනවා නම් ඒ වෙලාවේ අවස්ථාවක් තියෙනවා නම් ඒ වෙලාවේ අපහසුයක් නැත්නම් ඒ වෙලාවේ විනාඩි 2-3ක් මම පෙන්වීමක් අවශ්‍ය දෙයක් කතා කරනවා. නමුත් ওই පින්වතුන්ට ඕනම දවසක ওই දවසකට ඇවිල්ලා මේ භාවනා කරන මේ වැඩසටහන අතර ඕන ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඕන ප්‍රශ්නයක් ආලා විසඳ ගන්න පුළුවන්. ඒක වඩා සුදුසු ක්‍රමයක් කියලා මම හිතනවා. ඒකට කාටත් ඒ ප්‍රශ්නේ අදාළයි. එක්කෙනෙකුට නෙමෙයි. ওই මහත්යට තියෙන ප්‍රශ්නේ තව 1000කටත් තියෙන්න පුළුවන්. ඒ නිසා එයාත් තේරුම් ගනි මේක මටත් තියෙන ප්‍රශ්නයක්.
පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු මෙහෙණින් වහන්සේලාගෙන් හා බුද්ධ භාවනාවට පැමිණි පින්වත් අයගෙන් අවසර. දැන් අද අපි ඉනාතේ අවසාන වාරු ගත කරන්නේ වචනයක් දෙකක් කිව්වොත් හොඳයි කියලා ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ඇත්තටම මේ ඇයිට අපි ආරාධනා කරලා ඇප්ලිකේෂන් කෝල් කරලා මම මේ 30 දෙනා තෝරගන්න ටෙලිෆෝන් කෝල් 100ක් විතර සමහර වෙලාවට දුන්නා. එක කරුණක් කිය යුතුයි. මේ පිරිමි අය තෝරගන්න මුගක් මහන්සි වුණා මං. හැබැයි ඒකට මට ටිකක් අපහසු වුණා. සමහර වෙලාවට ඇප්ලිකේෂන් එකේ නමත උනත් කතා කරාම එක කරදර බාධක නිසා ඔවුන් ප්‍රතික්ෂේප කරනවා පැමිණීම. ගෑනු අය මුගක් උනන්දුවෙන් මේ කටයුත්තට ඉදිරිපත් වෙනවා. මම ඒ ගැන කල්පනා කරාම මට හිතෙනවා මේ වැඩිම මේ ලෝකෙ දුක් විඳින්නේ මව්වරු. මේ දුකෙන් නිදහස් වීමේ අවශ්‍යතාවය මව්වරුන්ට වැඩිපුර ඇති. ඉතින් මම තරුණ කාලේ මගේ අවුරුදු 18 විතර තමයි මගේ අම්මා තාත්තා නැති වුණේ. ඒකට ආයෙත් විවාහ වෙලා වෙන් වෙලා මම තනි වුණා. මම මේ ධර්ම මාර්ගයට පැමිණෙන්න මට අර අවුරුදු 10 8 20 වගේ කාලෙදී සිරිගුණලංකාර කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණා. අවුරුදු 13ක් ඇසුරු කරා. ඒක නිසා මම පිරිසිදු බෞද්ධෙක් වෙන්න මුල් අඩිතාලම වැටුණා. ඉදා ඉඳලා මම බෞද්ධ කටයුතු වල නිරත වෙමින් ඇවිල්ලා හැබැයි බුදුදහම පිළිබඳ මම හරියට ගවේෂණය කරා. මේ ලංකාව සීරුව ඇවිදලා මේ ස්වාමීන් වහන්සේ මුණ ගැහුනේ මම වහරකට ගිහිල්ලා දවස් 2ක් 3ක් දානිකුත් දීලා ඒ හාමුදුරුවොත් එක්ක ධර්ම සාකච්ඡාවක් කරාට පස්සේ ඊට පස්සේ මේ නිවන් දකින්න මඟ නේද කියලා මට වැටහුණා. ඉතින් මේ මඟ තවත් අයට සලසලා දෙන්න පුළුවන් නම් මේ මිනිස්සාත්මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ මීට බැලිය උතුම් ක්‍රියාමාර්ගයක් මම දැක්කේ නැහැ. මේක තමයි කළ යුතු. මේ මිනිස්සෙක් වෙලා ඉපදිලා සල්ලි භාගෙත් මට කොහොම හරි ඇවිල්ලා මීට වැඩි උතුම් ක්‍රියාවක් මම දැක්කේ නැහැ. ඒක නිසා මම මේ වගේ දෙයක් කරන්න පිළිඹුණා. ඒකෙන් මම අද දුම සතුටක් විඳිනවා. හරිම ප්‍රීතියක් විඳිනවා. උත් විඳිනවා. දැන් ඊ හවස මම මෙතෙන්ට ඇවිල්ලා බෑ භාගයක් විතර වාඩි වෙලා හිටියා. මට එක දෙයක් කල්පනා වුණා. මේ ස්වාමීන් වහන්සේ මහන්සි වෙනවා හරියට මේ සුමානිය ඇතුළත. මේ මහන්සි වීමේ ප්‍රතිඵලය ලබා ගන්න ඉතාම සුළු පිරිසක් නේද කියලා. මම ඒ වෙලාවේ හිතුවිල්ල හදාගත්තා. දැන් තවත් ඊළඟට කරන අප්‍රේල් වලින් පස්සේකට 100ක් විතර ගන්න කොහොම හරි මම සැලසුම් කරනවා. ඒක කරන්න පුළුවන්. යම් කිසි දෙයක් හිතන්නේ හිත මිනිස්සයා මිනිසාට හැර මේ ලෝක කිසිම කෙනෙකුට ඒ සිතුවිල්ල ඉෂ්ට කරගන්න බෑ. යම් කිසි දෙයක් හිතලා ආත්ම ශක්තිය හා ඒ ධෛර්යය තියෙනවා නම් ඒ දේ ඉෂ්ට කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ප්‍රථමයෙන් මේ කට්ටියට කියනවා සමහර වෙලාවට අපිට මේ ඇයට පහසුකම් අඩුවෙන් සැපෙන්නේ නැති සමහර දවසක වතුරක් නැති වුණා. නොයෙකුත් කරදර බාධක ඇති වෙනවා. මේක මොකද ඇති කරලා ටික කාලයයි. ඒක නිසා මගෙන් මේ කාර්ය මණ්ඩලයෙන් මොනවා හරි අතපසුවීමක් වුණා නම් ඊට සමා වෙන්න කියලා මම ඉස්සෙල්ලාම ඉල්ලනවා. හැබැයි මට විතරක් මේ කාර්යය කරන්න අපහසුයි. මට අතහිත දෙන්න මගේ තව පිරිසක් දැන් සූදානම් වෙලා ඉන්නවා. මේ මාතරින් පැමිණිලා, කොළඹින් පැමිණිලා, මේ අනිදි පිටියෙන් පැමිණිලා. හැබැයි අය බොහොම කැපවීමෙන් උනන්දුවෙන් මේ වැඩ කටයුත්තට සහභාගී වෙලා වැඩ කටයුතු කරනවා. ඒක මට ලොකු ධෛර්යයක් වෙලා තියෙනවා. මම ඒ අයටත් ඉතාම හද පූර්ණම කෘතඥතාවය පළ කරනවා. ඒ කට්ටියට පින් අනුමෝදන් කරනවා. ඒ කට්ටියටත් මේ නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න මේක උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකම බුදුහාමුදුරුවෝ බුදු වෙලා ඉස්සර වෙලා 69ක් අරහතුන් වහන්සේලා මග කියා දීලා මේ කිව්වේ මොකද්ද? මේ එකපාරේ දෙන්නේ යන්න එපා. මේ 69 60 පැත්තකට ගිහිල්ලා
තවත් මිනිස්සුන්ට මේ මඟ කියා දෙන්න කියලා. දැන් මම ඔබතුමන්ලාගෙන් තුමියලගෙන් ඉල්ලනවා දැන් ඔබලා ඇහිල්ලා මෙතන සුමානයක් ඇහිල්ලා මේ ධර්මය උකහාගත්තා. දැන් මේ මඟ දැනගත්තා. මේ මඟ තවත් කෙනෙකුට කියලා දෙන්න. ඊට වැඩිය උතුම් පිනක්, ඊට වැඩිය උතුම් කුසලයක් මේ ආත්මෙදි ලබා ගන්න බෑ. උතුම්ම දානය ධර්ම දානය කියලා මේ කවුරුත් දන්නවා. ඒක නිසා නිහඬව ඉන්න එපා. තව ඔබ කල්යාණ මිත්‍රයෙක් වෙන්න අන් අයෙකුට. ඒක තමයි උතුම්ම දේ. ඒක කරුණාවෙන්, මෛත්‍රියෙන්, දයාවෙන් කියන්නේ. සමහර කෙනෙක් ප්‍රතික්ෂේප කරයි. ඒකෙන් එක එක්කෙනාගේ පුණ්‍ය මහිමයක සිදුවෙන දෙයක්. දැන් මමත් එහෙම කියන්න ගිහිල්ලා මම ප්‍රතික්ෂේප වෙච්ච විලාවල් අනන්තයි. මම ඒවයින් පසුබට වෙන්නේ නැහැ. ඒක එක එක්කෙනාගේ පුණ්‍ය මහිමයක ඒක ඉෂ්ට වෙනවා. හැබැයි සමහර දෙනෙක් මෙතෙන්ට එනවා. එනවා කියලා පොරොත්තු වෙලා කීප දවසක් ඇහිලා ආපහු යනවා. එහෙම තමයි මේක හැටි. ඒක බුදුහාමුදුරු ඉන්න කාලෙත් එහෙම වුණා. දැන් කියලාත් ඒක වෙනසක් නැහැ. කුසල් පූර්ණේ උනේ නැත්තම් නිවන් දැකීමට තව සංසාරේ යන්න වෙනවා. ඒකයි ඒක හේතුව. ඒක නිසා මම ඒ අවසාන ඉල්ලීමත් ඔබලගෙන් ඉල්ලනවා. ඔබ තව එක්කෙනෙක් හදන්න. වැඩිපුර නැත්තම් තව එක්කෙනෙක් හදන්න. මේ 60 දෙනා තව 60 දෙනෙකුට කිව්වොත් අන්න ඒක විශාල අපි කරන මේ ආත්මෙදී විශාල පුණ්‍ය කර්මයක් වෙනවා. විශාල කුසලයක් බවට පරිවර්තනය වෙනවා. මග කියා දෙන්න පුළුවන්. එතකොට මේ හාමුදුරුවෝ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් ඒක අනිවාර්යෙන් ඒක සිද්ධ වෙනවා. මට දුකත් හිතුණා සමහර වෙලාවට මේ ස්වාමීන් වහන්සේ මහන්සියන මහන්සිවිල්ලට මේ සතිය තුල පොත්පත් බලලා සම්පූර්ණ වැඩ අරගෙන මේක පොඩි වැඩකුත් නෙවෙයි. ඉතින් මේ පිරිස මදි කියලා හිතෙනවා මේිට වැඩි දෙයකට තව කරන්න පුළුවන් නම් ඒක උතුම් ක්‍රියාවක් හැටියට මම ඒක ගැන බලාපොරොත්තු වෙනවා අවුරුද්දක් පස්සේ තව අපි මේ කට්ටියත් එක්ක සාකච්ඡා කරලා එහෙම 100ක් විතර ගන්න පුළුවන්ද කියන එක ඒකට ක්‍රම සහ උපාය මාර්ගයන් යොදවලා එතකොට අපිට මේ ඇප්ලිකේෂන් දාපු පිරිසක් මේ අවුරුද්ද තුල ඉවර කරගන්න නැද්ද කියලා මම බලනවා. දැන් මම ඉස්සර වෙලත් මම ඔබතුමන්ලට වචනයක් දෙකක් කතා කරා. ඒ වෙලාවෙත් මම කිව්වා දැන් මේ සතිය තුල ඔබ වෙනස් වෙලා ඇති. සංවර වෙලා ඇති. සංසුන් වෙලා ඇති. සමහර වෙලාවට සම්මා වෙලා ඇති. ඒක නිසා දැන් ගෙදර ගියාම අර ආපු මිනිස්සේ නෙවෙයි යන්නේ වෙනස් මිනිස්සේ. ඒ විදියට හැසිරෙන්න. ඒක පවත්වාගෙන යන්න. ඒකයි මේකේ උතුම් ක්‍රියාව. එහෙම වුණොත් තමයි මේ හාමුදුරුවෝ ගත්ත උත්සාහයත් අපි ගත්ත උත්සාහයේ ප්‍රතිඵලය. එහෙම නැත්තම් ආපු මිනිස්සෙම නම් මේ ගිහිල්ලා ඉන්නේ මේක අරගෙන නැහැ. එහෙම ඉන්න පුළුවන්. මොකද ප්‍රඥාව හැටියට දැන් අර කිනෝනේ උග්ගට කරන පෙතන ඒ වගේ දෙය පදපරම ඔය වගේ හතර කොටාසයක් ඉන්නවා කියලා. ඒ හතර කොටාසෙම ඉන්න පුළුවන් මෙතන. නමුත් ඔබ බලන්න උත්සාහ කරන්න අතහරින්න එපා. ඔබට ලැබිච්ච වාසනාව පොඩ්ඩක් නෙවෙයි මේ ලෝකේ කෝටි 850 මිනිස්සු ඉන්නවා. මේ 850 මෙතන ඉන්නේ කී දෙනාද? 40ක් 50ක් විතරයි. එතකොට ඔබ මොනතරම් වාසනාවන්තද? ඔබ මොනතරම් මේ දැන් බලන්න පතිරූපදේශ වාසෝච්ච සම්පූර්ණ ලැබිලා. ඒක මට හිතා ගන්නත් බෑ කොහොමද මේ අය තේරුනේ කියලා. ඔබගේ වාසනාව මෙතෙකේ කියලා හිතා ගන්න බෑ. ඒක නිසා මේක සුළුවෙන් හිතන්න එපා. මම කියනවා ඔබ සංසුන් වෙලා සංවර වෙලා සම්මා වෙන්න සම්මා වෙලා ඇති ඒක පවත්වාගෙන යන්න තවදුරටත් තව එක්කෙනෙක් ඔය ආපු කෙනෙක් තව එක්කෙනෙක් බැගින් හදන්න අන්න අපි කරන උදව්ව මේ ලෝකේ අපි මිනිස්සු වෙලා ඉපදිලා තව මිනිස්සුෙකුට උදව් කරන්නේ නැත්නම් උපකාර කරන්නේ නැත්නම් මේ උපකාරයෙන් නිවනට යෑ මේ මඟ කියා මේක මේ ආර්ථික වශයෙන් උදව්වක් නෙවෙයි. මේක ලෝකෝත්තර උදව්වක්. ඒකයි ඒකේ වටිනාකම. එහෙම නිසා කාටත් තෙරුවන් සරණයි. කවුරුත් මේ නිවන් මාර්ගම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. යම් කිසි වරදක් කරදරයක් අඩුපාඩුවක් වුණා නම් නැවතත් සමා වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. කාට හරි
ප්‍රශ්නයක් මොකක්ද කතා කරන්න පුළුවන්. ඕන කෙනෙකුට කතා කරන්න පුළුවන්. තව පැයක් විතර තියෙනවා 9 ඉඳන් 10 දක්වා. ඕන කෙනෙකුට අදහසක් හෝ කැමති දෙයක් හෝ ප්‍රකාශ කරන්න අවස්ථාවක් තියෙනවා. වැඩි මේක යම් අවශ්‍යතාවයක් තියෙනවා නම් වෙනස් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. අපේ සංවිධායක මණ්ඩලයේ පින්වතුන්ට ඒ වගේම සහභාගී වූ අයට ඒ වගේම ඒක උපස්ථාන කරපන් ආපු අයට ඕන කෙනෙකුට මේ අවස්ථාවේ කතා කරන්න පුළුවන්. තමන්ට යමක් කියන්න තියෙනවා. වශයෙන්ම මම 2008 තමයි මේ ධර්මයේ අහගත්තේ. එතකොට මම කාර්යාලයක වැඩ කරන කෙනෙක්. ඒ වුණාට මට ඒක හරියට කරගන්න අපහසුතාවයක් ඇති වුණා. කාර්යභාර ලොකු කාර්යභාරය තමයි මම ඉස්සුවේ. ඒ නිසා විටින් විට මම ඔබ වහන්සේගේ දේශනාවලට 2010 දක්වා ඒවට මම සම්බන්ධ වුණා. ඒ අනුව මම මේ ධර්මයේ ගාතුරට දැනගෙන හිටියේ. නමුත් මට හිතුණා ඔබ වහන්සේගේ පුණ්‍ය භූමියක ඉඳගෙන ඒ වටරැකදී මම හිතාගත්ත දෙයක් තමයි පුණ්‍ය භූමියකදීම ඉඳගෙන මේ ධර්මයේ මට අහගෙන සංසාරයෙන් ගැලවෙන්න ඕනේ කියලා. මට සංසාර දුක හරියට තියෙනවා. ඒ නිසාමයි මම මේ ස්ථානයට ආව හැටි මම හිතනවා සමන් මහත්තයා දන්නවා. ඒ නිසා එදාම ආපු දවසේම ඊට රෑ වෙලාවක තමයි මම ආවේ. ඒ මම ශ්‍රීලා ගොඩමුණේ මහත්මිය තමයි මට ඒ වටරකදී උදව් කරේ ඒ අවස්ථාවේදී. ඉතින් ඒ වගේම මම දැන් ඔබ වහන්සේගේ මේ ධර්මය අවබෝධ කරගත්ත කියන එක මට නිර්භීතවම කියන්න පුළුවන්. හේතුව මම සංදැකගත්තා. ඒ වගේම මේ සංඥා නිසා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. සංඥා අනුසාරයෙන් ඉන්ද්‍රියන් අනුසාරයෙන් සංඥා දැනගෙන ඒවට ඒත් එක්කම මේ එකතු කරන නිසා ඥා කියන්නේ දැනුම එකතු කරගෙන මේ ගමන යන එක මම තව විස්තර කරන්න ඕනේ. ඒ නිසා මම ඒ බව මොදින්ම දන්න නිසා මම සංවර වුණා, සංසිඳුණා, සම්මා වුණා කියන එක මම මෙතනදී අවබෝධයෙන්ම කියනවා. ඒ එක්කම මම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂාවේ පිහිටා සිටින බව ඔබ වහන්සේට මේ පූජෝපහාරයක් වශයෙන් මම මේ ටික කියන්නේ. ඒ වගේම ඇත්ත වශයෙන්ම මේ ස්ථානයට ආ මොහොතේ පටන් ඔබ වහන්සේ වැඩ සිටින ඒ අර වක්කලි මහ රහතන් වහන්සේට කිව්වා වගේ මන් දිහා බලාගෙන ඉන්න එපා. ධර්මයේ ප්‍රගුණ කරන්න කියලා මමත් ඔබ වහන්සේගේ අසීරුවෙන් මේ ධර්ම දේශන අඛණ්ඩව අහගෙන ඒ විදිහටම මම දේශනා අහගෙන ඒ විදිහටම අනුගමනය කළා. ඒ නිසා තමයි මට මෙතෙක් ඉක්මනට මේ தত্ত্বය ඇති කරගන්න පුළුවන් වුණේ. ඒ වගේම මේ සමන් මහත්මයා මම ඔබ වහන්සේට ඒ ගෞරවය පුද කරන ගමන් මට සමන් මහත්මයා ගැන කියන්න අවශ්‍යයි. ඇත්තම මෙතෙන්ට ආ මොහොතේ පටන් මේ මහත්මයා අපි වෙනුවෙන් ගන්න උත්සාහය මේ කුටි හදලා අපිව ඒ විදිහට ඒ කියන්නේ විවේකව දැන් පැය 24ෙම මේක කරන් මම හොඳ දකින්න දෙයක් තමයි පැය 24ෙම මම හිතනවා මෙහෙන් වාසලා සියල්ලම ඒක කරනවා පැය 24ෙම අපේ කාර්ය කොහොම හරි සසර දුකින් ගොඩවීම මිසක් මෙතන මේ රැඳී සිටින්න කිසිම අවශ්‍යතාවයක් අපිට නැහැ. මොකද සසර දුක දැනගෙන තමයි මෙතෙන්ට ආවේ. ඒ නිසාමයි මේ මාර්ගය පොඩ්ඩකට ඇත්තටම අර ඉබ්බා කටු ඇතුළට පහම එයාගේ ගන්නවා. මොකද සසරට තියෙන බය නිසා. ඒ වගේ තමයි මම සංසාරේ ආයි යන්න නම් හරිම බයයි. මොකද ආයි මොන උපතකට වෙයිද දන්නේ. මොන උපතක් ඇති කරගන්න සිද්ධ වෙයිද දන්නේ. මොකද කඩි කූඩුවක් හදාගන්න වේද, දිමි කූඩුවක් හදාගන්න වේද, මොන කූඩුවකට යයිද දන්නේ. ඒ නිසා මේ අවස්ථාවේ මේ ලැබුණු මොහොතේම සංසාර දුක නිවාගෙන සසරින් නිගොඩ වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්නවා කියන අදහස තමයි මගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ උත්සාහයට අපිට මේ සාමහත්යා දෙන්නා වූ උදව්ව ඒ නිසා ඒ අකුලින් අපි ගන්නා වූ හැකියාවන් බොහොමයි කියන එක අපිට කියන්න පුළුවන්. ඒ වගේම පැය 24 තුලදීම අපි භාවනාන්නේ උපවහන්සේ කියලා තුන භාවනා කරලා මේක දැනගන්න බෑ. මානසින් මේක
ප්‍රතිවේක්ෂා කරමින් තමයි මම ඒ අනුසාරයෙන්ම තමයි ගියේ. ඒ නිසා තමයි මම දැක ගන්න පුළුවන් වුනේ. ඉතින් ඒ නිසා මම ඔබ වහන්සේටත් නිරෝගී සම්පන්නිය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. මට පමණක් නෙවෙයි තව මේ වගේ දසදහස් සංඛ්‍යාත ගණනාවක් මෙහින් වහන්සේලාත් ඉන්නවා දුකිත තත්ත්වෙන් සංසාර දුකින් මිදෙන්න බැරුව. ඒ නිසා ඒ අයට මේ අවස්ථාව ලබා දෙන්න උත්සාහයක යෙදෙත්වා කියලා ප්‍රාර්ථනා කරමි. සමන් මහත්තයාට නිරෝගී සම්පන්නිය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ මහතාගේ වැඩ කටයුතු සියලු සෑම දෙයක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මණිකේ මහත්මිය ඇත්තට වශයෙන්ම අම්මා කෙනෙක් වගේ මේ අම්මා කෙනෙක් වගේ දාහනේ සපයලා අපේ ලෙඩ දුකට මොකද්ද අසනීපේ මෑණියන් වහන්සේලා කියන මොකද්ද අසනීපේ ආදී වශයෙන් අහලා ඒ අවස්ථාවේදී වැඩ කටයුතු කරගෙන අපිට සහයෝගය දෙනවා. ඒ වගේම බුද්ධ පූජාව සකස් කරන්නා වූ හැම වෙලාවෙම කාලයක් ආරාධනයකින් පෙර සූර්ය වෙමින් වහන්සේ පරිවි මෑණින් වහන්සේ යන අයට මාගේ පුණ්‍යානුමෝදනාව සිපත් කරනවා. ඒ වගේම මේ කාර්ය මණ්ඩලයට උපාසක උපාසිකාවන්ට මාගේ බැතිබර ප්‍රණාමය පුද කරමින් ඒ ඇයට නිර්වාණ ශාන්ති සාක්ෂාත් කර ගැනීමට සංසාර දුකින් මිදීම පිණිස චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. යම් කිසි මගේ වර්ග සිදුවා නම් සමාව විදියට මගේ අම්මා මාව ධර්මයෙන් පැත්තට යොමු කරන්න ගොඩක් උත්සාහ කරා. අපේ ගෙදර තියෙන පන්සල් භූමියකට යාපදව. ඉතින් ඒ කාලේ අම්මා මා පන්සල් එක්කගෙන දාන අරගෙන යන්න කියාන් පස්සේ දාන පූජා කරන බුද්ධ පූජා කරන කලින් මම ගෙදර එනවා ආපහු රැඳිලා ඉන්නේ. ඉතින් මෙතෙන්ට ආවම කලින් පොය දවසේ තිබුණ වැඩසටහන සහභාගී වෙලා එදා මට හිතුණා ඊට පස්සේ තමයි දැනගත්තේ දින 7ක මේ වගේ වැඩසටහනක් තියෙනවා කියලා. ඊට පස්සේ ඒක කොහොම හරි සහභාගී වෙන්න ඕනි කියලා හිතලා අවස්ථාව ලැබුණා. උපස්ථායක කෙනෙක් විදිහට මෙතෙන්ට ඇවිල්ලා එක් වැඩ කටයුතු කරගෙන යන අතරතුරේ මට යම් ආකාරයකට ධර්මය පිළිබඳව මම නොදන්නා කරුණු වගේම වැරදි විදිහට අවබෝධ කරගෙන හිටපු ගොඩක් දේවල් හරියාකාරයට අවබෝධ කරගන්න හැකියාව ලැබුණා. ඒ කියන්නේ මම පිරිත්තාන්න පොඩි කාලේ නම් කැමැත්තක් තිබුණේ නැහැ. මොකද ඒ තේරෙන්නේ නැහැ ඒ වචනවල මොන වගේ දෙයක් තියෙනවද කියලා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා ඒ පොත්පත් කියවද්දී ස්වාමීන් වහන්සේගේ දේශනාවට හුම්කම් දෙනකොට ඒ වචනවල තියෙන අර්ථය මේ වගේ කියලා ඇඟට දැනෙන්න ලැබුණා. ඉතින් තව තවත් ඒ සම්බන්ධව සොයා බලන්න ඕන කියලා ගොඩක් දුරට හිතට දැනෙන්න ගත්තා. ඒ වගේම මෙතෙන් ලැබුණ දෙයක් විදිහට කලින් මට ගොඩක් හීන පේනවා. එක රැයකට සමහර වෙලාවට හීන 4ක් 5ක් හෝ ඊට වැඩි ගාණක් හෝ හීන පේනවා. ඉතින් මෙතෙන්ට ඇවිල්ලා හිටපු ඒ දවස් කීපය තුළ එකම දවසකවත් මට කිසිම හීනයක් පේනෙන්නේ නැහැ. ඒ වගේම මෙති රුධේම ඇහැරෙනකොට නැවත නැවුම් විදිහට පිබිදෙනා වගේ ගතියක් තමයි තිබුණේ. දැන් මට ඇත්තටම ශාරීරිකව මානසිකව විශාල සහනයක් දැනෙනවා. සතුටුයි.
මේ වගේ වැඩසටහන් ඉදිරියට පවත්වාගෙන යන්න ස්වාමීන් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන් සංවිධානය කර සමන් මහත්තයා ඇතුළු පෙරමුණ අරගෙන වැඩ කරපු සියලු දෙනාට මගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. මහතින් මොනහරි මේ දින කිහිපය තුළ ලැබුණ ඇත්ත කාට හරි වරදක් සිදු වුණා නම් අනේක වාරයක්ම සමාව ඉල්ලනවා. ඔබ සියලු දෙනාගෙන් කොටස් ස්තුතියි. ගරු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි, මෑණිවරුන්ගෙන් අවසරයි, සමන් මහත්තයා ඇතුළු සියලු දෙනාගේම අවසරයි. අපි භාවනා කිරීමට ආපු අවස්ථාවේ ඉඳලා අපි ඇත්තටම මෙච්චර පහසුකම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් සියලු දෙනාම අපිට උපරිම වශයෙන් සියලු පහසුකම් සපයලා තිබුණා. කිසිම අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි හිතාමතා යම් වරදක් කරලා නැහැ. නමුත් අපේ අත්තරදීමකින් හොන දන්නාකමින් වුණොත් ඒ සියලු දෙයට අපි සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ සමන් මහත්තයා කිව්ව ආකාරයට ඉදිරියේදී අපි පුළුවන් තරම් උපරිමේ අන් අයට උපකාර කිරීමට පොරොන්දු වෙනවා. අපිට මේ දවස් 7 ධර්මයේ නිසියාකාරව දේශනා කළ ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ පතනවා. සමන් මහත්තයා ඇතුළු සියලු දෙනාටම නිරෝගී සම්පත්තිය සහ දීර්ඝායුෂ පතනවා. අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේගේ මම මට ප්‍රශ්නයක් තියෙන හඳුනන්නේ ස්වාමීන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ චතුරාර්ය සූත්‍රයේ සඳහන් වන ආකාරයට කායේ කායානුපස්සනාවේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන එකෙන් මට හැඟෙන විදිහට කායානුපස්සනාව පමණක් තමන්ගේ ඉන්ද්‍රිය 6 සංවර කරගෙන සීලයේ පිහිටීම පමණක්ම සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියන මතයක් මට ඇති වෙලා තියෙනවා. මේක හරිද වැරදිද කියලා මම ඔබ වහන්සේගෙන් විසඳා දෙන්න ඉල්ලා සිටිනවා. සියලු දෙනාට ඔය එක තමයි හරි. ඒක මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත ගන්න වගේම මේක තියෙන මේ සතර අනුපස්සන. සතිපට්ඨාන සතර සතිපට්ඨාන. ඒක නිසා සතර සතිපට්ඨානේ එක සතිපට්ඨාන තමයි කායනුපස්සනාව තමයි අවශ්‍යයෙන්ම ඔය දැන් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ පබ්බ 14කින්ම කියලා තියෙන්නේ. ඊට පස්සේ පබ්බ 7කිනුත් කියලා තියෙන්නේ ඒ ක්‍රියාවේ වේගය නිසා උපදින වේදනාව නිසා උපදින ආවේගය නිසා උපදින චිත්තාවේගය පස්සනා කිරීම, ප්‍රහාණය කිරීම, ඉවත් කිරීම, ඒකෙන් වැළකී නවතා ඉවත් කිරීම. ඒක නිසා කායනුපස්සනාව තමයි මේකේ අවශ්‍ය සියලුම අංගයන් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්පූර්ණ වෙන්න අවශ්‍ය එකක් කරන්න පුළුවන් නම් ඒක තමයි මේ එක. මොකද්ද? කාය අනුපස්සන. තමන් කරන ක්‍රියාවේ වේගයක් උපදිනවා, වේදනාවක් උපදිනවා, ආවේගයක් උපදිනවා, චිත්තාවේගයක් උපදිනවා. ඒ අනුව තමයි සංවේගයක් උපදින්නේ. ඉතින් ඒක අර ක්‍රියාවේ වේගය අනුපස්සනා කරනවා කියන්නේ ඒ ක්‍රියාව නිසා අලුතෙන් තමන්ගේ හිතට උපදින අලුත් වේගය, අනුවේගය. ඒ අලුත් වේගය ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ නිසා පරණ වේගයන් දැන් ප්‍රහාණය කරන්න බෑ. ඒක තමයි කාය අනුපස්සන. අනුපස්සනා කියන වචනේ හරියම වැදගත්. අනුපස්සනා දැනගෙන නෙමෙයි හුඟක්ම මිනිස්සු මේ භාවනා කරන්නේ. ඒ නිසා මේ දවස් 7ෙම මේ වචනේ මේ
පස්සනා කියන එක අනුස්සති කියන වචනේ අනුසය කියන වචනේ අනුමෙවෙනි කියන වචනේ අනුපූරක අනුපුබ්බංගම මේ අනු කියන වචනේ විග්‍රහ කරන්න බොහෝ අවස්ථාවල ප්‍රකාශ කළා නොයෙකුත් ධර්ම. ඇත්ත වශයෙන්ම අඩුවයි සිටිපව ඉඳලම සම්මුතියක් ඇටියට දකින්න නිසා නිතර සිල් ගන්න ගියා පන්සල් වල. නමුත් පන්සල් වලින් කිසිම දෙයක් වැටීමක් ලැබුණේ නැහැ. ඔය අර නිකන් සම්මුතියක් ඇටියට ගිහින් ඒ වාඩි වෙලා ඉඳලා ඒ පවාරණ වෙලා එනවා. ඊට පස්සේ වැටීලා ටිකක් වැටීම ආවා මේකෙන් වැඩක් නැහැ. කොහෙන්ද හරියට මේ ධර්මය අල්ලගන්න තැනක් තියෙන කියලා. ඒ අතරේ තමයි ඔය මහමෙවුනාසපුවක් අපේ කිට්ටුව ඇතිකලේ. ඒ ගියාම තේරුණා එතනදී තමයි මම මේ සංසාර දුකක් කියලා එකක් තියෙනවා කියලා අවබෝධ කරගත්තේ. ඇත්ත වශයෙන්ම මූලික අඩිතාලම දාගත්තේ එතනින්. සංසාර බයක් අති භයානක දෙයක් මේ සංසාර ගමන කියන එක තේරුම් ගත්තේ. නමුත් ඒකෙන් මිදෙන්නේ කොහොමද කියන එක කවදාවත් එතනින් දැනීමක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාවේ තමයි හිතට වැටුනේ කොහෙන්ද මේක කරගන්නේ කොහොමද මේක කරගන්නේ කොහෙතනටද යන්නේ කියලා දහම් පිපාසාව ඇති උනේ මම මෙවුනා අසපුවට ගියාට පස්සේ පන්සලකින් කිසිම දවසක ලැබිලා තිබුණේ නැහැ ඒක. ඉතින් ඒ අතරේ තමයි මට නිකන් ඉවක් පමණක් වගේ දැනුනේ අර ආරංචියක් ලැබුණේ මේ සී මාත්‍රයක් පමණින් මම යමු අපි කියලා මට ආරංචිය දීපු ඒ සහෝදරියට මතක් කරලා මේ වටරේක මධ්‍යස්ථානට පළමුවෙන්ම ඇවිල්ලා ඒ ආපු පළවෙනි දවසේ මට වැටුණා අපිට මේ ලැබිලා තියෙන අරහතුන් වහන්සේ නමක්මයි ඇත්තෙම මේ අරහතුන් වහන්සේ නමක්මයි මෙවැනි ධර්ම දේශනාවක් කරන්න බෑ නැත්නම් වෙන කිසිම කෙනෙකුට කියලා එදා ඉඳන් ස්වාමීන් වහන්සේ යන වඩින හැම තැන්වලමත් පුළුවන් තැන්වලට ගිහින් මාර්ගමත් ගිහින් තියලා දවස් 4ක් විතර ඔය ආකාරයේ පිළියන්දල එක දවසක් ගිහින් දිනවා මම ඒ හැම තැනම ගිහින් මේක කොහොම හරි මේකෙන් නිදහස් වෙන ටික කරගන්න ප්‍රතිපදාවන් ගමනය කරන්න බලවත් උත්සාහයකින් ගෙදර ගිය වෙලේ ඉඳන්ම හැම කටයුත්තකදීම ධර්මයමයි මෙනෙහි කරන්නේ. නමුත් කරන්න කියන තැනේදී කරගන්න බෑ. ඉතින් හරි දුකක් විතර ඒක එනවා. ඇයි මෙහෙම වෙන්නේ කියලා කරගන්න හැම වෙලේම හැම කටයුත්තම එතකොට දවගෙන ගිහින් පොට්ටිය බලනවා. ස්වාමීන් වහන්සේගේ පොට්ටිය බලනවා. ඒත් කරගන්න තේරෙන්නේ නැහැ. මම ඉතින් ඒකට බොහෝම මට බොහොම සතුටක් තිබුණා වෙන්නේ. නමුත් මේ වැඩසටහනට ආවට පස්සේ දැන් කරන්න ඕන මේ ක්‍රමයයි කියන එක අලුතෙන් අනුශය එකතු වෙන්න නොදී අපි අලුතෙන් එන ඒවා බැහැර කරලා මේක කරගන්න පුළුවන් කියන බලවත් විදියටම මේ වැටහීම හිතට ලැබුණා. මට මේ වාසනාවන්ත අවස්ථාව ලැබුණේ මගේ පින්නකටමයි කියන එක වැටුණා. ඒ නිසි ප්‍රයෝජනෙ ගන්නවා ඔබ වහන්සේටවත් තමන් මහත්තයාටවත් මේ සියලුම කාර්ය මණ්ඩලයටවත් ණය නොවි ණය නිදහස් වෙන්නට මේ ටික කොහොම හරි කරගන්නවාමයි කියන බලවත් අධිෂ්ඨානය මා සිත තුළ ඇති වුණා. මම ඒක හද පිළිසන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. සමන් මහත්තයාට ගෙන්නව ඉල්ලා සිටිනවා ඔබතුමා නෙමේ අපෙන් සමාව ගන්න ඕනේ. අපි ඔබතුමාගේ සමාව ගන්න ඕනේ. අපේ අතින් නොදැන යම් වරදක් වුණා නම් අපි හිතාමතා වැරදි කළේ නෑ. අපි බොහොම සංවරව ඉන්නමයි උත්සාහ කළේ ආපෙලේ නම් අපි කනදී යම් වරදක් නොදැන හරි වුණා නම් අපිට සමාව දෙන්න කියලා ඔබතුමාගෙන් සියලුම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටිමින් ස්වාමීන් වහන්සේට තව බොහෝ පිරිසකට මෙම ධර්මයේ පහදා දී මේ සසර දුකින් නිදහස් කරන්නට සියලු දෙනා බොහෝ දෙනෙක් තවත් සසර දුකින් නිදහස් කරන්නට මේ දීර්ඝායුෂත් වාසනා ශක්තිය උදාවෙන දීර්ඝායුෂත්
නිරෝගී සුවයත් පතනවා. එසේම සමන් මහත්තයා ඇතුළු මේ සියලුම කාර්ය මණ්ඩලයේ මේ භාවනා වැඩසටහනට සහභාගී වුණ අයටත් මේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ මෑණිවරුන්ටත් සෑම දෙනෙකුටම මේ කටයුත්ත කර ගැනීම වෙනුවෙන් දීර්ඝායුෂ නිරෝගී සුවයත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. වන්දනීය අපේ ගුරු දේවයන්න් වහන්සේ පූජනීය මෙහෙණි වහන්සේලාගෙන් අවසර අපේ සමන් මහතා ඇතුළු සංවිධාන මණ්ඩලයෙන් අවසර අපේ හිතවත් යෝගීන්ගෙන් අවසර සමන් මහත්තයා මම හිතන්නේ කියපු ප්‍රකාශනයෙන් බලාපොරොත්තු වුණා අපිට අඩුපාඩුවක් වෙන්නේ නැති කියලා. අපි මේ ධර්මය හොයාගෙන යන ගමනේදී අගු පිළක ආහාරය ඉඳලා මේ ධර්මය ලබා ගන්න බලාපොරොත්තුෙන් ආවේ. නමුත් අපිට මේ ස්ථානයට ඇවිල්ලා සපපාසුකම් බලනකොට හිතා ගන්න බැරි තරමේ සපපාසුකම් තිබුණා. ඒ නිසා සමමාත්‍යය ගැන පොඩ්ඩක්වත් හිතිය යුතු නැහැ. ඒ වගේම අනිත් වැඩ කටයුතු මනාව සංවිධානය කරලා තිබ්බා. මොකද ඕස්ට්‍රේලියාවේ මාත් මේ භාවනා වැඩසටහන් සංවිධානය අවුරුදු 4ක් භාවනා වැඩ කටයුතු සංවිධානය කිරීමේ යෙදුණා. මම දන්නවා තිරේ පිටිපස්ස තියෙන වැඩ ප්‍රමාණය ඒක හිතන්නවත් බෑ. රැයක් දවල්ක් නැතුව මේ වැඩ කටයුතු වල කෙරෙන්න ඕනේ. සහභාගී වන්න නම් ඇවිල්ලා ඒ දවස් ගානේ ඉඳලා යන්නේ. නමුත් සංවිධානය කරන අය ලොකු වෙහසක් ගන්නවා. ඒගොල්ලෝගේ පෞද්ගලික ජීවිත ගැනවත් නොතකා. ඒ බව අපිට පෞද්ගලික දවස් කීපෙම අත්දැක්කා. ඒ නිසා සියලුම යෝගීන් වෙනුවෙන් මම කියනවා කිසිම අඩුපාඩුවක් වුණේ නැහැ. අපෙන් යම් කිසි අඩුපාඩුවක් වුණා නම් ඒකට සමාව දෙන බව දන්නවා. ඒ නිසා අනිත් එක මේ ධර්මය හොයාගෙන ඉන්නේ සපපාසුවක් කිසියම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තු වෙනවා නම් නියම ධර්මය හොයාගෙන ඉන්නෙකුත් නෙමෙයි. ඒ නිසා සමන් මහත්තයාට ඒ වැඩි ගානකට මේ ධර්මය ලබා දෙන්න අවශ්‍ය නම් ඒවට පූර්ණ අනුග්‍රහය දක්වන්න අපිත් කැමැති. ඉදිරියට ඒ ගැන සාකච්ඡා කරලා වැඩ පිළිවෙලක් යොදා ගනිමු. ඒ වගේම අපිට පුළුවන් ආකාරයෙන් අපේ හිතවතුන්ට නෑදෑයන්ට මම නම් එදා ඉඳන්ම කළේ ඒ වැඩේමයි. මේ ධර්මයේ මේක තමයි දිය හැකි ලොකුම මේ උපකාරය ඒ වගේම දයාවැද්ද. ඒ නිසා තව දුරටත් ඒ ගැන මගෙන් විය යුතු දේ මම කරන්න තීරණය කරගෙන හමාරයි. අවසාන වශයෙන් අපේ ගුරු දේවයන්න් වහන්සේ ඔබගේ සියලු නිරෝගී මත්ව චිරාකාර ජීවත් වෙලා මේ ධර්ම අනුග්‍රහය අනිත්‍යයට ලබා දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ සියලුම මෙහෙණින් වහන්සේලාගේ බලාපොරොත්තු ඒ ආකාරයෙන් ඉෂ්ට වෙලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හිතවත් යෝගී සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටමත් වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මේ ස්ථානයේ ඉදිරියේදී ජේතවනාරාමයක්ම වේවා කියලා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. යුගයේ අනුබුදු පියාණන් වහන්සේ වන සිව් පිළිසිඳියාපත් ලද ගෞරවනීය නිවන පලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රඥාන් වහන්සේගෙන් අවසරයි මෑණිවරුන්ගින්ද සියලුම මෙතන පැමිණ සිටින නෝනාවරු මහත්තුරු පසුපාසමහත් සියලු දෙනාලින් අවසරයි. මම නම් හිතන්නේ මේ උතුම් ධර්මය මේ මුළු මහත් මේ දීපය පුරාම
එතකොට මේ මිහිතලය පුරාම දස දහසක් සක්වල පුරාම පැති රේවා කියන අදිෂ්ඨානයක් අපි නිතරම ඇති කරගත යුතුයි කියන තැන මම ඉන්නවා. මොකද අඳුර දුරු කරන්න පුළුවන් වෙන්නේ එතනින් කියලා මට තේරෙනවා. අපේ මහා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ශාරීරික සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා අදිෂ්ඨාන දැන් මම හිතන්නේ දැන් කවුරුත් වගේ ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කළා. ඒ වගේම කවුරුත් දැන් සතුටින් තවල් දාණයෙන් පස්සේ විශ්ලේෂණ බලාපොරොත්තු වෙනවා. ඒ විශ්ලේෂණ ගියාට පස්සේ තමන්ගේ ඉවල් වලට නිවාස වලට නවතන් වලට යනවා. ඒ අවස්ථාවේ ඉඳන් තමන් නැවත මේ ප්‍රතිපදාව මේ ප්‍රතිපත්තිය මේ මාර්ගචර්යාව අනුගමනය කරන්න අදහස් අදිෂ්ඨානයක් ඇතුව මෙතනින් යනකොට අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් වඩාත් හොඳයි. ඉතින් ඒ අනුව දැන් යම් කිසි කෙනෙකුට මේ අදිෂ්ඨානය ඇති කරගන්න යම් අපහසු තියෙනවා නම් ඒකත් තමන්ගේම අඩුපාඩුවක් බව තේරුම් ගන්න. ඒ නිසා තමන් අදිෂ්ඨානයක් ඇති කරගෙනයි මේ වැඩ පිළිවෙල කරන්නේ. ඒ අදිෂ්ඨානය අනුව සමහර විටක මාර්ගාක්ෂික බලවේග බොහෝ දුරට එන්නේ ඉඳී තියෙනවා. මේ මග යනකොටයි මේ පාර යනකොටයි තමන්ගේ ළඟම තමන් එක්කම ඉන්න අය තමයි බොහෝ දුරට මාර්ගාක්ෂික බලවේග හැටියට එන්නේ. අපි ඒ අයට විරුද්ධව තරහෙන්, වෛරයෙන්, ද්වේෂයෙන් කටයුතු කළොත් මාර්ගාක්ෂික බලවේගය ඇවිස්සෙනවා. ඉතින් ඒක නිසා ඒ අයටත් මෛත්‍රී කළා ඒවත් ඉවසලා විමසලා සැනසෙන්නට හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන බොහෝ දුරට තමන්ගේ ආශ්‍රයෙන් තමන්ගේ ළඟම ඉන්න අය තමයි මේ වගේ මේ මාර්ගය යනකොට මේ ප්‍රතිපදාව යනකොට නොඑක ආකාරයට අවිසිලා එන්නේ. ඒකත් හොඳට තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ පාරේ යනකොට මේ මගේ යනකොට තමයි බාධක කරු එන්නේ. ඒ කරු නැති කරන්න කටයුතු කරන්න ඕනේ. එවැනි මිදි නිදහස් වෙන්න කරුණා තත්වයටපත් වෙන්න. ඉතින් ඒක නිසා ඒකත් හොඳට දැනගෙන මේ මාර්ගපාක්ෂික බලවේගයක් තියෙනවා. මේ පාරේ යනකොට තමයි ඒවා එන්නේ. අර වැරදි පාරේ යනකොට ඒ බලවේගම මිත්‍ර පාක්ෂික බලවේග හැටියට Tamanට උදව් කරනවා. ඒ වැරදි පාරට යන්න. ඒකත් දැනගන්න. ඒක නිසා මේක බොහොම අමාරු පාරක්. ඒකයි පටිසෝධගාමී මාර්ගය. අනුසෝධගාමී මාර්ගයේ නම් මේ මාර්ගපාක්ෂික බලවේග මිත්‍ර පාක්ෂික බලවේග දෙපැත්තම Tamanට වැරදි පැත්තට යන්න උපකාර වෙනවා, උදව් වෙනවා. ඒකට පාර පෙන්නනවා. නමුත් මේ පැත්තට යන්න ඒවා මාර්ගපාක්ෂික බලවේගයට ඇටිටයි එන්නේ. නම් ඒවෙන් මිදී නිදහස් වෙන්න ඒවෙන් මගහැරලා යන්න පරියෝජනා පාතබ්බා කරන්න තමන් දක්ෂ විය යුතුයි, දැනගත යුතුයි, තේරුම් ගත යුතුයි. එහෙම මාර්ගපාක්ෂික බලවේගය නැත්නම් මේක පහසු මාර්ගයක් නම් ඒකත් කරගන්න අමාරුයි. ඒ නිසා වැටෙන හැම අවස්ථාවකම නැගිටලා නැවතත් නැගිටලා යන්න ඕනේ. බොහෝ දුරට මම දන්නවා අතීතයේ නොයෙකුත් අවස්ථාවල මේ අපි අසලින්ම අපි ගාවින්ම හිටපු අය බොහෝ අවස්ථාවල මේකට බාධක හැටියට
මාර්ගපාක්ෂික බලවේග ඇටියට මේකට යම් දේවල් හැටියට අපිට බාධක වෙනවා. තවත් දේ ඒවා ඉවසලා කටයුතු කරන්න ඕන. ඒවා ඒ අයටත් මෛත්‍රී කළා, ඒ අයටත් කරුණාව දක්වලා, ඒ අයටත් යහපතක් කරන්න අපි කල්පනා කරන නිසා අපි ද්වේෂයෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් ඒ අයට කටයුතු කළොත් ඒ මාර්ගපාක්ෂික බලවේග නැගිටලා යනවා. ඒක නිසා මේ මාර්ගපාක්ෂික බලවේග මේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ඛා සිතුවිලි වලින් අපිට පුළුවන් යටපත් කරන්න, සමතේපත් කරන්න, ඒ අනුව පාර පිරිසිදු කරගන්න. ඒක නිසා හැම කෙනෙක්ම ඒකත් තේරුම් ගන්න ඕනේ. මේ පාරේ යනකොටයි ගැටලු ප්‍රශ්න මාර්ගපාක්ෂික බලවේගයේ ඉන්නේ. පාරේ නොයන මිනිහට ඒවා ඉන්නේ නැහැ, ඉන්න බෑ. ඒකත් තේරුම් ගන්න අවශ්‍යයි කියන එක තමයි මට කියන්නේ. හොඳයි, එහෙනම් දැන් එමනම් අදට මේ වැඩසටහන අවසానයි. දැන් ඊගාවට දවල් බුදු පූජාව දීලා දවල් දානි පිළිගන්නලා පින් අනුමෝදන් කරලා එතනින් වැඩසටහන අවසానයි. කැමති කෙනෙකුට ඉන්පස්සේ තමන්ගේ ගෙවල් වලට යන්න, තමන්ගේ නවාතැන් වලට යන්න අවස්ථාවක්. හොඳයි.